ආයුබෝවන් සුබ දවසක් කම්පියුටර් ලිටරසි පාඨමාලාවේ අපි දැනට ඉන්නේ introducing the Windows 10 කියන කොටසේ. ඒකදී අපි ගිය සතියේ වීඩියෝ එකේ කතා කරා අන්තිමට අපි කතා කරේ shortcuts ගැන. මොකද්ද shortcut එකක් කියන්නේ? shortcut එකක් කොහොමද create කරගන්නේ? ඒකදී අපි ක්‍රම දෙකක් කතා කරා. ඒ වගේම shortcut එකක් කොහොමද rename කරගන්නේ? සහ shortcut එකක් කොහොමද delete කරන්නේ? මේ වීඩියෝස් ටික ඔයාලා කලින් වීඩියෝස් ටික බැලුවේ නැත්නම් ඔයාලා ආයෙත් බලන්න. මම අද එතන ඉඳලා ඉස්සරහට ලෙසන් එක කරගෙන යනවා. අද මම මුලින්ම කරන්නේ මේ icon එක කොහොමද අපි වෙනස් කරන්නේ? මෙන්න මේකේ තියෙන මේ icon එකක් කොහොමද වෙනස් කරන්නේ? මේක වෙනස් කරන්න මෙහෙමයි. මේක right click කරන්න ඕනේ. right click කරලා මේක යන්න ඕනේ properties වලට. properties වලට ගියාම තියෙනවා මෙහෙම change icon කියලා බටන් එකක්. right click කරලා properties වලට යන්න ඕනේ. properties වලට ගියාම තියෙනවා change icon බටන් එකක් තියෙනවා. මේ බටන් එක ක්ලික් කරන්න ඕනේ. ක්ලික් කරාම මෙහෙම එනවා icons කිහිපයක් එනවා අපිට. මෙතනින් අපිට කැමති icon එකක් apply කරන්න පුළුවන්. මම apply කරන්නම් මෙන්න මේ වගේ icon එකක්. මේ icon එක මම select කරගෙන දැන්ට තියෙන මෙන්න මේ icon එක මම වෙනස් කරන්න යන්නේ මෙන්න මේක. මම okay කරනවා. okay. දැන් මෙතන වෙනස් වුණා. තාම මෙතන වෙනස් වුණේ නැහැ. මම apply කරනවා. apply කරොත් මෙයා වෙනස් වෙනවා. කලින් තිබේ වෙන icon එකක් දැන් තියෙන වෙන icon එකක්. මම okay කරනවා. right. දැන් icon එක වෙනස් වෙලා තියෙන්නේ. හැබැයි මේ program එක වෙනස් වෙලා නැහැ. icon එක විතරයි මෙතනින් වෙනස් වෙන්නේ. මම ආපහු මේක මුල් icon එකට දානවා. මේක right click කරන්න ඕනේ. right click කරලා යන්න ඕනේ properties වලට. properties වලට ගියහම තියෙනවා change icon button එක තියෙනවා. මෙතනින් අපිට අදාළ icon එක select කරගෙන okay කරන්න ඕනේ. okay කරලා apply කරාම මෙතන icon එක වෙනස් වෙනවා. ඊට පස්සේ මෙතනත් okay කියන එක select කරන්න ඕනේ. right පැහැදිලි නේද? අපි බලමු මෙන්න මේ zoom කියන එක වෙනස් කරන්න. properties වලට ගියා. change icon. මෙයාගේ වෙනස් කරන්න බෑ. මෙයාගේ icon එකයි දෙන්නේ. එක icon එකයි දෙන්නේ. අපි මේ illustrator එක වෙනස් කරමු බලන්න. right click කරලා properties change icon මම දානවා මෙන්න මේක. okay කරා apply කරා okay. දැන් වෙනස් වුණා නේද? හරි. ඔය වගේ පුළුවන් icon එකක් වෙනස් කරන්න. right. මේක shortcut එකක් නේ. right. මේකත් අර විදිහටම තමයි මේ icon එක වෙනස් කරන්නේ. right click කරලා properties වලට ගියා. properties වල change icon. මෙතනින් වෙනස් කරන්න පුළුවන්. right. එක නේද?
හැබැයි මේවා ෆෝල්ඩර්ස්. මේ දෙකේ වෙනස තමයි මේකේ ෂෝට්කට් එකක් මේක ෆෝල්ඩර් එකක්. මෙතන මේ කෙටි ඊතලයක් තියෙනවා. මෙතන එහෙම ඊතලයක් නැහැ. මේකේ අයිකන් එක වෙනස් කරන විදිහ වෙනස්. මේක මෙහෙමයි කරන්නේ. මේක right click කරා properties ගියා. මේකේ change icon කියලා එකක් මෙතන නැහැ. මෙතන change icon කියලා එකක් නැහැ. මේක කරන්න ඕනේ customize කියන එකට ගියා. customize වල තියෙනවා change icon. දැන් පුළුවන් අපිට මෙතනින් icon එක වෙනස් කරන්න. මෙතනින් okay කරා. apply දුන්නා. okay. right. හරි නේද? ආපහු මම මේක icon එක වෙනස් කරනවා. properties වලට ගියා. මෙතන change icon කියලා බටන් එකක් නැහැ. customize ගියා. change icon click කරා. okay. apply. okay. right. shortcut වල icon එක වෙනස් කරන විදිහයි folders වල icon එක වෙනස් කරන විදිහයි වෙනස්. ඒ වෙනස හොඳට මතක තියාගන්න. හරි. පැහැදිලි නේද? right. ඊළඟට මම කතා කරනවා wallpaper ගැන. මේකට මේ desktop එකේ තියෙන background එකට අපි කියනවා desktop wallpaper කියලා. මේකත් මට change කරන්න පුළුවන්. මම කරන්නේ right click කරලා මෙතන තියෙනවා personalize කියලා option එකක්. මේකට ගියා. මෙතන තියෙනවා background කියලා මේ. අපිට කැමති image එකක් දෙන්න පුළුවන්. pause කරනවා මේ. දැන් ඒ image එක right click කරලා personalize. wallpaper එක change කරන විදිහ මම කලින් ඔයාලට කියලාත් ඇති. කමක් නැහැ මම ආයෙ ඔයාලට කියලා දුන්නා. මෙතන තව options වගේක් තියෙනවා. අපි බලමු. මෙතන තියෙනවා fill කියලා මේ. මේ වගේ background එකක් නම් අපිට දාන්න පුළුවන් funny color එක. slide show එකක් නම් අපිට දාන්න පුළුවන්. right. හරි නේද? right. ඊළඟට අපි දැනගෙන තියෙන්න ඕනේ කම්පියුටර් එකකට ෆොන්ට් එකක් කොහොමද ඉන්ස්ටෝල් කරන්නේ කියලා. දැන් ෆොන්ට් එකක් කිව්වහම දැන් මේ letters තියෙන මේ text තියෙනවනේ. මේවා එක වර්ගයක්. සමහර ෆොන්ට්ස් තියෙනවා සිංහල, දෙමළ. ඔය වගේ ගොඩක් විවිධාකාරයේ ෆොන්ට්ස් තියෙනවා. මේ ෆොන්ට්ස් ගැන කතා කරනකොට ඔයාලට ෆොන්ට් එකක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හරි. ෆොන්ට් එකක් ඉන්ස්ටෝල් කරන්නේ අපි ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ෆොන්ට්ස්. නැත්තම් කාගේ හරි කම්පියුටර් එකකින් පෙන් එකක් හරි නැත්තම් CD එකක් හරි භාවිතයෙන් කොපි කරලා ගන්න ඕනේ. එහෙම ඩවුන්ලෝඩ් කරපු ෆොන්ට් එකක් තමයි මෙතන මේ තියෙන්නේ. මේ ෆෝල්ඩර් එකට යනවා. මෙතන තියෙන
මේ අදාළ ෆොන්ට් එක මේ ස්නෝකී කියලා තියෙන ඒ ෆොන්ට් එක. මේක ඉන්ස්ටෝල් කරන්න මෙහෙමයි. මේ ෆොන්ට් එක රයිට් ක්ලික් කරලා මෙතනින් ඉන්ස්ටෝල් දෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක ඩබල් ක්ලික් කරලා මෙන්න මෙතනින් ඉන්ස්ටෝල් දෙන්නත් පුළුවන්. මේ තියෙන ඉන්ස්ටෝල් කියලා බටන් එක. ෆොන්ට් එක ලෝඩ් වෙනවා. එතකන් අපිට ටික වෙලක් බලන් ඉන්න වෙනවා. මම මේ ඉන්ස්ටෝල් බටන් එක ක්ලික් කරනවා. ඉතින් ආව ඉන්ස්ටෝල් කියලා. right. දැන් මේ ෆොන්ට් එක ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. මම ආපහු මේක ඩබල් ක්ලික් කරා. ෆොන්ට් එක ලෝඩ් වෙනවා. install click කරොත් මෙයා කියනවා මෙහෙම මේ Snowkey font is already installed. මේක දැන් තමයි පරිකණකයට ඇතුළත් කරලා තියෙන්නේ. ඒ නිසා මම මෙතනින් නෝදනවා. මෙතන මේක close කරලා දානවා. right. දැන් අපි කොහොමද බලාගන්නේ මේ font එක install වෙලාද නැද්ද කියලා. මම යනවා control panel එකට. අපි ගිය සතියේ බලාගත්තා කොහොමද control panel එකට යන්නේ කියලා. start මෙතන search bar එකේ search කරන්න ඕනේ. නැත්නම් run window එකේ control panel type කරලා අපිට run කරලා යන්න පුළුවන් control panel එකට. මම මෙන්න මේ search bar එකේ search කරනවා control panel. මෙතන fonts කියලා තියෙනවා මේ. ඒකෙන් අපිට කෙලින්ම යන්න පුළුවන්. හැබැයි සමහර machines වල මෙන්න මේ view by කියන option එක තියෙන්නේ large icons වල නෙවෙයි. මෙන්න මේ category තියෙන්නේ. category ආකාරයට තමයි තියෙන්නේ. මේක large icons කරොත් මේ categories වල තියෙන ටික expand වෙනවා. small icons select කරොත් මේ ටිකම icons ටික කුඩා කරලා පෙන්නනවා. මේ category විදිහට තිබ්බොත් අපි යන්න ඕනේ appearance and personalization කියන option එකට. ඒකේ තියෙනවා fonts කියලා එකක්. එහෙම නැත්නම් මේ view by කියන එකේ මෙන්න මේ විදිහට තිබ්බ large icon විදිහට තිබ්බ මෙතන තියෙනවා කෙලින්ම font කියලා එකක්. මේ තියෙන්නේ මම දැනට මගේ කම්පියුටර් එකට install කරලා තියෙන fonts. අපි බලමු අර Snowkey කියන එක තියෙනවද කියලා. මේකේ තියෙන alphabetical order එකට මුලින්ම numbers තියෙනවා. ඊට පස්සේ A අකුර, ඊට පස්සේ B අකුර, අන්තිමට Y අකුර. ඉතින් අකුරෙන් පුත් නැහැ දැනට. අපි බලමු අර Snowkey එක තියෙනවද කියලා. මේ තියෙන දැක්ක නේද? අපි ෆොන් ඉන්ස්ටෝල් කරන්නේ සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් කරන විදිහට නෙවෙයි. මේක කොපි කරලා පේස්ට් කරන්න උනත් පුළුවන්.
දැන් ඔයාලට ෆොන්ට් 500ක් වගේ තිබ්බොත් එහෙම ඔයාලා හැම එකක්ම ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් දෙන්න ඕනේ නැහැ. 500ම කොපි කරලා මෙතෙන්ට ඇවිල්ලා පේස්ට් කරා නම් හරි. ෆොන්ට් එක පේස්ට් වෙනවා. මෙතන තියෙන එකක් අයින් කරන්න මෙහෙමයි. මෙහෙම සිලෙක්ට් කරා මෙතනින් delete කියන එක ප්‍රෙස් කරා. මම delete කරන්නේ නැහැ. මෙහෙම ෆොන්ට් එකක් සිලෙක්ට් කරා මෙන්න එහෙම delete කියලා කියන එක ප්‍රෙස් කරා. එතකොට මෙයා මැසේජ් එකක් එවනවා මෙහෙම I also want to delete this font permanently. මේක ඉවත් කිරීමට අවශ්‍යද කියලා. මෙතන yes දුන්නොත් මේක delete වෙනවා. delete කරන්න ඕනේ නැද නිසා මම මේක close කරනවා. right. මෙතන තියෙනවා සිංහල fonts තියෙනවා. තව තමිල් ඒවා තියෙනවා. විවිධ ආකාරයේ fonts තියෙනවා. මේ Chinese අකුරු ජපාන් ඔය වගේ මේ වගේ symbols ඒ වගේ එක ආකාරයේ font තියෙනවා. right. කොහොමද font එකක් install කරන්න කියලා තේරුණා නේද? මේ තියෙන අපේ font එක මේ. right. පැහැදිලි නේද? ඊළඟට අපි දැනගන්න ඕන දෙයක් තමයි මොකද්ද character map කියලා කියන්නේ. මම එකට ඔයාලට පොඩි note එකක් දාන්න පොඩි සටහනක් තියාගමු එකයි. අපි එදා කලින් වීඩියෝ එකේ නතර කරේ මෙතනින්. මම ඊළඟ කොටසට යනවා. right. ඔයාලා මේක ලියා ගන්න මේ images දෙක අඳ ගන්න ඕනේ නැහැ. මම ඒක ඔයාලට තව ටිකක් පැහැදිලි වෙන්නයි මේක දැම්මේ. character map කියලා මාතෘකාව ලියාගෙන ඔයාලා ලියන්න displays the characters available in a selected font. right. අපි බලමු දැන් character map එක කොහොමද ගන්න කියලා. මම මේක minimize කරන්න. මේ start button එක click කරාට පස්සේ යන්න ඕනේ Windows accessories වලට. Windows accessories වලට. මේකේ තියෙන character map. එහෙම නැත්නම් මෙතන type කරන්න ඕනේ character map කියලා. right. මෙතනින් අපිට බලා ගන්න පුළුවන් මේ fonts බලා ගන්න පුළුවන් මේ. අපි දැනට අපේ කම්පියුටර් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන ඔක්කොම fonts ටික මෙතන එනවා. අපි අන්තිමට ඉන්ස්ටෝල් කරේ Snow Key කියන එක මේ තියෙන මෙතන. මම ස්ක්‍රීන් එක ටිකක් විශාල කරලා පෙන්නන්නම්. right පේනව නේද? මේ character map එකෙන් කරන්න මම පොඩි දෙයක් කියලා දෙන්නම් ඔයාලට. අපි ගමු මෙහෙම හරි. අපි සිංහල ෆොන්ට් එකක් තෝරගමු. right. මේ වගේ අකුරක් නේ. මේක ඩබල් ක්ලික් කරනවා. එතකොට ඒක වෙනවා මෙතෙන්ට මේක අපිට මෙහෙම සිලෙක්ට් කරලා copy කරගන්න පුළුවන්. මේක copy කරගෙන අපිට පුළුවන්
Microsoft Word වගේ software එකක අපිට මේක paste කරගන්න පුළුවන් මේ. දැක්ක නේද? මම තව font එකකින් රක්කාරි copy කරගන්නම්. right. මේ වගේ අකුරක් select කරා, copy කරා, ඒක close කරා. මෙතන paste කියන එක දුන්නා. right. ඔය වගේ සාමාන්‍ය අපි character map එකෙන් කරන්නේ keyboard එකේ type කරන්න අමාරු අකුරු character map එකෙන් අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. keyboard එකේ type කරන්න අමාරු අකුරු character map එකේ අපිට පහසුවෙන් හොයාගන්න පුළුවන්. right. පැහැදිලි නේද කරපු දෙය? මම මේක save කරන්නේ නැහැ. right. අපි යමු ඊළඟ topic එකට. ඊළඟ තියෙන්නේ screen saver. right. මේකේ නමෙම තියෙනවානේ screen saver. screen එක කියන්නේ අපේ තියෙන screen එක save කියලා කියන්නේ ආරක්ෂා කරනවා වගේ. ඒකට මේකේ තේරුම තමයි screen එක ආරක්ෂා කරන දෙයක්. හරි. ඇයි ස්ක්‍රීන් එක ආරක්ෂා කරන්නේ? මොකක්ද හේතුව? ඔයාලා මේක පොඩ්ඩක් කියවලා බලන්න. ඔයාලගේ සටහන් පොතේ මේක නෝට් එකක් දාගන්න. ස්ක්‍රීන් සේවර් කියලා මාතෘකාව ලියලා ඔයාලා මේක දාගන්න. right. මේකෙදි වෙන්නේ දැන් අපි ස්ක්‍රීන් එකේ මොකක් හරි දාලා තියෙනවා කියලා හිතන්නකෝ. හිතන්නකෝ මෙහෙම මම මෙන්න මේ ස්ක්‍රීන් එකම දාලා කොහේ හරි යනවා. ගිහිල්ලා හිතන්නකෝ පැය 5ක් විතර මම මේකමයි දාලා තියන්නේ. එතකොට මෙයා කියනවා මේ තියෙන ඉමේජ් එකේ මේ ඉමේජ් එකේ ඡායාවක් මෙන්න මේ ස්ක්‍රීන් එකේ එක ස්ථිරවම ඇති වෙන්න පුළුවන්. සම්පූර්ණ වනේ නිකන් ඡායාවක් වගේ ලාවට මේක ඇති වෙන්න පුළුවන්. එන්නේ ඇති වෙන එක මග හරවා ගන්න තමයි අපි ස්ක්‍රීන් සේව් එකක් දාන්නේ. එතකොට ස්ක්‍රීන් සේව් එකේදී වෙන්නේ එකම පින්තූරයක් නෙවෙයි ස්ක්‍රීන් එකේ තියෙන්නේ. ඒක විඩෙන් විඩේ වෙනස් වෙනවා. එකම පින්තූරයක් තිබ්බොත් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. එතකොට මෙන්න මේ ප්‍රශ්නේ අපිට ගැලවෙන්න පුළුවන් ස්ක්‍රීන් සේවර් එකක් ඇප්ලයි කරලා. මම ඒක තවත් වර්ණයකින් මෙතන දාන්නම්. ස්ක්‍රීන් සේවර් එකෙන් පුළුවන් ඒ ප්‍රශ්නෙන් අපිට ගැලවෙන්න. නැත්නම් ඒ ප්‍රශ්නේ මග හරවා ගන්න පුළුවන් ස්ක්‍රීන් සේවර් එකෙන්. හරි. හේතුව පැහැදිලිද? බොහෝ වෙලාවක එකම පින්තූරයේ තියෙද්දි ඒක අපේ ස්ක්‍රීන් එකේ ඡායාවක් වගේ හිටිනවා. ඒක මග හරවා ගන්න තමයි මේ ස්ක්‍රීන් සේවර්ස් දාන්නේ. මේකත් ලියා ගන්න. මේක ලියාගෙන මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද ස්ක්‍රීන් සේවර් එකක් කම්පියුටර් එකට ඇප්ලයි කරන්න කියලා. කරන්න තියෙන මෙහෙම දෙයක්. මෙහෙම රයිට් ක්ලික් කරන්න ඕනේ. රයිට් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ පර්සනලයිස් කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතන වම් පැත්තේ මෙන්න මේ පැනල් එකේ ලොක් ස්ක්‍රීන් කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ. right.
මේ lock screen කියන එකේ පහළම තියෙනවා screen saver settings කියලා option එකක්. මම ක්ලික් කරනවා ඒක. right මෙතන මේ තියෙන screen saver කියලා. මෙතනින් අපිට none කියන එක දුන්නොත් එහෙම screen savers නැහැ. මෙතන මේ 3D text මේ preview එකෙන් බලන්න පුළුවන් කොහොමද වැඩ කරන්නේ කියලා. right ඔයාලට මේ වැඩ කරන විදිහ පේනවා. Windows 10 කියලා තමයි තියෙන්නේ. දැන් මේක එකම පින්තූරේ නෙවෙයි බොහෝ වෙලාවක් තියෙන්නේ. වීඩියෝ වෙනස් වෙනවා නැත්නම් කාලයත් එක්ක මේක වෙනස් වෙනවා. ඒ හින්දා ස්ක්‍රීන් එකට බලපෑමක් නැහැ මේකෙන්. මේකෙන් අයින් වෙන්නේ mouse එක හෙල්ලුවාම අයින් වෙනවානේ. මේ settings වලින් තියෙන්නේ අපිට මෙතන name එක දාන්න පුළුවන්. මම දානවා මේ වගේ එකක්. අපි දාමු මොකක් හරි. මගේ නම දාන්නම් මම. right okay කරොත් මේ දැක්කනේ දැන් preview එක. මම Windows 10 කියන එකම දාන්න. අපිට තව ගන්න පුළුවන් මේක blank bubbles කියන මේ මම කැමති එකක් ගන්න මම සාමාන්‍ය මේක දාන්න මේක දාලා මේ වගේ එකක් තමයි එන්නේ. මෙතන wait කියලා මෙතන තියෙනවා අපිට සංඛ්‍යාවක් දාන්න. මේකෙන් කියන්නේ wait 5 minutes. මම විනාඩි 5ක් ස්ක්‍රීන් එක මොකවත් කරේ නැත්නම් මම මෙහෙම mouse එකවත් හෙල්ලුවේ නැත්නම් මෙහෙම mouse එක හෙල්ලුවොත් ඒක වැඩ කරන්නේ නැහැ. මෙන්න මේ ආකාරයට කිසිම දෙයක් කරන්නේ නැතුව ස්ක්‍රීන් එක මෙහෙම තිබ්බොත් විනාඩි 5කින් ස්ක්‍රීන් සේවර් එක ඇප්ලයි වෙනවා. මෙතන wait 1 කියලා තිබ්බොත් මම ඇප්ලයි කරලා ඕකේ කරොත් මේක විනාඩියෙන් screen save එක apply වෙනවා. ඒ apply වුණාම පෙන්වන්නේ මෙන්න මේ preview එකේ විදිහට. apply වුණාම පෙන්වන්නේ මෙන්න මේ preview එකේ විදිහට. right. ඔයාලා මේක ගෙදරදී කරලා බලන්න. මම දැන්ට විනාඩි 5ක් දාලා මේක ඕකේ කරලා කියන්නම්. right. පැහැදිලිද නේද screen save එක? screen save එක දාන්නේ ඇයි කියලා දැන් ඔයාලා දන්නවා. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ලියා ගන්න ඊළඟ මාතෘකාව drives and folders. drives and folders. කම්පියුටර් එකක තියෙන drives ගැන කතා කරනකොට ප්‍රධානම drives වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ hard disk drive එක. අනිත් එක තමයි CD drive එක. CD drive එක, DVD drive එක, නැත්නම් DVD writer එක. ඔය ඕන එකක් ගන්න පුළුවන්. හරිද? මේ hard disk drive එකටම කියනවා අපි
HDD කියලා. දැන් මේ දවස්වල නම් තව drive එකක් එනවා මේ solid state drive කියලා. මම ඒක දැනට කතා නොකර ඉන්නම්. අපි ඒ නිසා දැනට කතා කරමු මෙන්න මේ hard disk drive එක ගැනයි CD drive එකයි. ප්‍රධාන වශයෙන් drives කොටස් දෙක තමයි මෙන්න මේ hard disk drive එකයි CD drive එකයි. ඊළඟට අපි කතා කරන්නේ folders ගැන. එතකොට මොනවද මේ drive එකක් කියලා කියන්නේ? අපි drive එකක් භාවිතා කරන්නේ used to store data දත්ත ගබඩා කරගන්න. At least two drives. අවශ්‍යම drives දෙකක් තියෙන්න පුළුවන්. drives වර්ග දෙකක් තියෙන්න පුළුවන්. hard disk drive තව CD drive. ගොඩක් ඉස්සෙල්ලා නම් තිබ්බා floppy disk drive කියලා. ඒක දැන් එන්නේ නැහැ. දැන් CD drive එකත් දැන් ටිකෙන් ටික අඩු වෙමින් යනවා. හැබැයි දැනට අපි කතා කරනවා hard disk drive එක ගැනයි CD drive එකයි. ඔයාලා අහලා ඇති මීට කලින් අහලා නැතුවත් ඇති සමහර අය partitions ගැන. මේ partition කියන්නේ මෙතන තියෙනනේ hard disk drive එක. hard disk drive එක අපිට පුළුවන් කොටස් වලට වෙන් කරන්න. එතකොට තමයි මෙන්න මේ වගේ partitions හදන්නේ. මේ තියෙන partitions 4ක්. සාමාන්‍යයෙන් අපි මේකෙන් මෙන්න මේ පළවෙනි partition එක ගන්නවා අපේ operating system files දාගන්න. නැත්නම් OS files. එතකොට මෙන්න මේ C drive එකට තමයි අපි අපේ operating system එක install කරන්නේ. නැත්නම් system files කියලාත් මේකට කියනවා. හරි. කලින් මේ ස්ලයිඩ් එකේ නම් ඔයාලා මොකවත් ලියා ගන්න ඕනේ නැහැ. ඔයාලා ලියා ගන්නකො මෙහෙම drives and folders කියලා මාතෘකාව දාලා පොතේ වම් පැත්තේ ලියන්න hard disk drive සහ CD drive කියන එක පොතේ දකුණු පැත්තේ ලියන්න folder කියලා. මේකේ ඔයාලා පොඩි රූප සටහන් දෙකකුත් දාගන්න. ඔයාලට අපහැදී වගේ නම් දැන් ගොඩක් අය මේවට මේවත් එක්ක ගනුදෙනු කරන නිසා මම ඉගෙන ලොකුවට කියන්නේ නැහැ. right මේ ටික ඔයාලා ලියා ගන්න. what are drives කියලා දාලා මෙතන තියෙන මේ points 4 ලියා ගන්න. අපිට අපේ hard disk එකේ partitions බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. right මේ disk PC එකෙන් disk PC එක click කරපුවම අපිට මේ devices and drivers වල partitions බලා ගන්න පුළුවන්. මෙතන මේ නිල් පාට කොටසෙන් කියන්නේ මෙච්චර ගාණක් fill වෙලා තියෙනවා, මෙච්චර ගාණක් free space තියෙනවා. මේක දැන් fill වෙලා අන්තිමටම ඉවර වෙන්න කිට්ටුව මේක මේ රතු පාට වෙනවා. ඔයාලා සමහර අය ඒක දැකලත් ඇති. right මෙතන තියෙන මේ gigabytes ගාන එකතු කරාම අපේ hard එකේ full capacity එක බලා ගන්න පුළුවන්.
මගේ කම්පියුටර් එකේ මේ CD drive එකක් නැහැ. මම ඒ වෙනුවට මේකට මේ SSD එකක් මම සෙට් කරලා තියෙන්නේ. ඒ කියන්නේ මගේ කම්පියුටර් එකේ ඇත්තටම කිව්වොත් hard disk දෙකක් තියෙනවා. මම ඔයාලට ඒකත් පෙන්වන්න කොතනින්ද ඒක පෙන්වන්නේ කියලා. මේකට කියනවා task bar කියලා. මේ task bar එක right click කරලා අපිට යන්න පුළුවන් task manager එකට. task manager එකට ගියාට පස්සේ මෙතන තියෙනවා performance කියලා. මේ performance වල මෙතන තියෙනවා disk 0 සහ disk 1 කියලා. මේ disk 1 කියන්නේ ඇත්තටම මෙතන HDD hard disk drive කියන එක. disk 0 කියලා තියෙන්නේ SSD. SSD කියන එක තේරුම තමයි solid state drive කියන එක. ඒකට මම මේ SSD කියන එකට සම්පූර්ණයෙන්ම C partition එක දාලා තියෙන්නේ. hard disk drive එකට මෙතන දාලා තියෙන්නේ D කියන එකයි E කියන එකයි F partition එකයි. ඒක අපිට ආපහු මේ this PC කියන එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඒකට මේක සම්පූර්ණයෙන්ම මම පාවිච්චි කරලා තියෙන SSD එක. මගේ hard disk drive එක මෙන්න මේ කොටස් තුනට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මේ නිල් පාටෙන් select කරලා තියෙන කොටස් තුන තමයි මගේ hard disk එක. මේක SSD එක. right CD drive එකක් තිබ්බත් ඒකත් පෙන්වන්නේ මෙතනම තමයි. right පැහැදිලි නේද? අපිට මේක තව තැනකින් බලා ගන්න පුළුවන්. මෙතන තියෙන මේ this PC icon එක මේක මම right click කරනවා. right click කළාට පස්සේ එනවා මෙතන මේ manage කියන option එකක්. මේ manage කියන එක මම click කරනවා. right මෙතන එනවා computer management. මේකේ මම select කරනවා මෙන්න මේ storage කියන එක යටතේ තියෙන disk management කියන option එක. storage යටතේ තියෙන disk management option එක. right මම මේක maximize කරනවා. right මේ තියෙන අර disk 0 කියන එකයි disk 1 කියන එකයි. දැන් සාමාන්‍යයෙන් කම්පියුටර්ස් වල එක hard disk එකක් තියෙන මේ disk එක මෙතන එකයි පෙන්වන්නේ. මේ තියෙන අපේ partition එක. සාමාන්‍යයෙන් partition එකක් වෙන් කරද්දී සිස්ටම් එකෙන් වෙන් කරගන්නවා යම් කිසි ඉඩ ප්‍රමාණයක්. ඒක ඔටෝමැටිකලි තමයි මෙයා වෙන් කරගන්නේ. මේකට තමයි මම Windows 10 කියන software එක දාලා තියෙන system software එක දාලා තියෙන මේ Windows C එකට. sorry C partition එකට. මේ partitions වල තියෙන සාමාන්‍ය data. මේවා system file එක කිසිම සම්බන්ධයක් නැහැ. අපි operating system එක දාපු partition එක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙන මේ Windows logo එකෙන්. මේ බලන්න. මේකේ Windows logo එක මෙතන තියෙනවා. මේ වගේ Windows logo නැහැ. එතකොට මේකට තමයි මම Windows 10 install කරලා තියෙන්නේ. right පැහැදිලි නේද? අපි යමු ඊළඟට folders කියන කොටසට. right මොකක්ද folder එකක් කියන්නේ? folder එකක් කියන්නේ මම සිංහලෙන් කිව්වොත් අපි කියන්නේ ගොනුවක් කියලා.
එතකොට මේ drives දැන් අපි drives ගැන ඉගෙන ගත්තනේ කලින්. drive එකක් ඇතුලේ data stored නැත්නම් දත්ත ගබඩා කරලා තියෙන සංවිධානාත්මක දෙයක්. මම මට උදාහරණයක් කියන්නම්. දැන් ඔයාලගේ ගෙදර තියෙනවනේ කබඩ් එකක්. ඒ කබඩ් එකට ඔයාලා දාන්නේ හිතන්නකො මොනවා හරි ලිපි ද්‍රව්‍ය කියලා. නිකම්ම අපේ ලිපි ද්‍රව්‍ය දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපි මේ ඒක ෆයිල්ස් වලට දාලා කබඩ් එක ෆයිල්ස් වලට දාලා කබඩ් එකට දාන්න පුළුවන්. හිතන්නකො එහෙම. ඔයාලගේ නෝට් තියෙනවා මේ O level දවස්වල පාවිච්චි කරපු නෝට්. එතකොට ඒක එක ෆයිල් එකකට දාලා දානවා කබඩ් එකට. A level classes වල නෝට් දානවා. තව ෆයිල් එකකට දාලා කබඩ් එකට දානවා. තව මොනවා හරි ටියුෂන් ක්ලාස් වල මොනවා හරි නෝට් තියෙන තව ෆයිල් එකකට දානවා. මෙන්න මේ වගේ. හරි. මෙතන තියෙනවා practical test කියලා. මේක ඇතුළේ තව තියෙන files තියෙනවා. මෙතන තියෙනවා online class records කියලා. මෙතන inventory. මෙතන exam registration. මේ ඇතුළේ මේ files තියෙනවා. මට මේ files folders වල දාන්නේ නැතුව නිකම්ම මේ ටික දාන්නත් පුළුවන්. හරියට නිකන් ඔයාලා ඔක්කොම notes ටික මොකවත් වෙන් කරන්නේ නැතුව කබඩ් එකට දානවා වගේ. ඔහේ දාන්න පුළුවන්. එතකොට මේ folders තියෙන එකේ වාසිය තමයි අපිට මේවා පිළිවෙලකට තියාගන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් organize කරලා නැත්නම් සංවිධානාත්මක විදිහට පිළිවෙලකට තියාගන්න පුළුවන්. එතකොට ඒකේ වාසිය ගොඩක් තියෙනවා. අපිට වෙලාව අඩුයි. දේශීයෙන් කියන්නේ මෙහා ගෙනියන්න පුළුවන්. දැන් තව කෙනෙකුට note එකක් දෙද්දී උනත් දැක ක්ලාස් එක note එකක් එක folder එකකට දාලා තියෙනවා. ඒක කෙලින්ම යාගේ pen drive එකට අපිට යවන්න පුළුවන්. ඒ වගේ ගොඩක් වාසි තියෙනවා මෙන්න මේ folders වලින්. right මේකත් තව ටිකක් විස්තරාත්මකව කියලා දෙන්න. දැන් drives කියන්නේ මේවටනේ. මේව ඇතුලේ අපිට නිකම්ම files මෙහෙම folders වල දාලා files දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ නිකම්ම මෙහෙම files දාන්නත් පුළුවන්. folders වලින් දාලා තිබ්බොත් අපිට ඒක වාසි. මම මේක මෙතන මේ Adobe 2019 collection එක දාලා තියෙන්නේ මෙන්න මේ folder එකට මේ. එතන මේ ඔක්කොම මේ Adobe collection software. ඒක මට නිකන් මෙතන දාන්නත් පුළුවන්. ඒකෝට ඒ software දැන් කවුරු හරි මට collection එක ඉල්ලුවොත් එහෙම මට මෙතනින් මෙහෙම එකින් එක select කර කර ඉන්න වෙනවා. හැබැයි දැන් ඉල්ලුවොත් collection එක දෙන්න කියලා මෙන්න මේ folder එකම මට මෙහෙම pen drive එකට මෙහෙම send කරන්න පුළුවන්. right folders හදන විදිහ මම තව ටිකක් ඉස්සරහදී කියලා දෙනවා. ඒ නිසා මම දැම්ම folders හදන්නේ කොහොමද කියලා කියලා දෙන්නේ නැහැ. අපි තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා ඒ ගැන කතා කරමු. right ඔයාලා මෙන්න මේ note එකත් ලියාගන්න. මේකත් ලියාගන්න වටා folders කියලා මාතෘකාව දාලා used to organize the data is stored on your drive කියලා ලියාගන්න. right මේකෙදි කතා කරන්නේ අපි Windows 10 වල කොහොමද මේ files තියෙන ආකාරය. දැන් computer එක තියෙන මෙහෙම මෙන්න බලන්න මේ image එක දිහා. computer එක තියෙන මෙහෙම. ඒකේ වෙන් කරලා තියෙනවා මෙහෙම drives.
මම කිව්වේ කලින් අර floppy disk drive එකක් තියෙනවා කියලා. මේව නම් දැන් ඇත්තෙම නැති තරම් සාමාන්‍ය මේ ටික තමයි තියෙන්නේ. කම්පියුටර් එක තියෙනවා. එතකොට ඒක ඇතුලේ තියෙනවා drives. මේ drives ඇතුලේ මෙහෙම files තියෙන්නත් පුළුවන්, නැත්නම් folders තියෙන්නත් පුළුවන්. folder එකකට තව folder එකක්, ඒකට තව folder එකක්, ඒකට file එකක්. මෙන්න මේකට කියනවා hierarchical system කියලා. මෙන්න මේකට කියනවා hierarchical system කියලා. හරියට නිකන් ගහක අතු බෙදෙන ආකාරය වගේ. මේක තමයි ගහේ කඳ. මෙහෙම අතු බෙදෙනවා මේ. right පැහැදිලි නේද? right මේකත් ඔයාලා ලියා ගන්න. මම මේකත් ඔයාලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. මේක තමයි කම්පියුටර් එකේ this PC. මේ තියෙන්නේ drives. මේ ඇතුලේ කෙලින්ම files තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේව folder එකක් ඇතුලේ තව folder එකක්, මේකලේ තව folder එකක්, මේක ඇතුලේ තව folder එකක්, මේක ඇතුලේ තව folder. ඊට පස්සේ files තියෙනවා. කොහොම folders කිහිපයක් ඇතුලේ වුණා files තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ drive එක ඇතුලේ කෙලින්ම file එකක් මෙහෙම මේ වගේ දාන්නත් පුළුවන්. right පැහැදිලි නේද ඒක? ඊළඟට මම දාලා තියෙන පොඩි උදාහරණයක්. මම අර කිව්වේ කබඩ් එකක් කියන එකට බලන්න මේක. මෙතන තියෙනවා මේ ෆයිල් සෙට් එකක්. මේක අපිට මෙහෙම කබඩ් එකට දාන්නත් පුළුවන්. මේක නිකන් අපේ කම්පියුටර් එක වගේ. මේක C drive එක. මේක T E F G A වගේ. මේකට දාන්න පුළුවන්. මේකට දාන්න පුළුවන්. කොහොම අපිට දාන්න පුළුවන්. මේ files ඇතුලේ තියෙනවානේ අපි හිතමු papers කියලා. papers නිකන් මේවට දාන්න පුළුවන්. ඊළඟ topic එකට යමු අපි. ඊළඟට ඔයාලා ලියන්න window කියලා ලියලා මෙන්න මේ කොටස දාගන්න. window කියලා ලියලා මෙන්න මේ කොටස දාගන්න. separate into two panes. separate into two panes. ඒ කොටස් දෙක තමයි left pane එකයි right pane එකයි. left pane එකයි right pane එකයි. සාමාන්‍යයෙන් ඕනෙම window එකක මේ වගේ left pane එකයි right pane එකයි තියෙනවා. මේකද වෙන්නේ මෙහෙම දැක් මොනවද මේක කරලා පෙන්නන්න. right බලන්න. හරි. මේ තියෙන්නේ this PC කියන එකේ window එක. මේකේ මම හරි. මෙතන තියෙනවා this PC කියලා. මම මේකේ මෙන්න මේ C
Windows කියන drive එක click කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. එතකොට මේක left pane එක, මේක right pane එක නේද? මේක left pane එක, මේක right pane එක. මේක click කළා. එතකොට මේක ඇතුලේ තියෙන දේවල් තමයි මෙතනින් display වෙන්නේ. දැන් this PC එක click කළොත් මෙන්න මේ this PC එක ඇතුලේ තියෙන දේවල් තමයි මෙතන display වෙන්නේ. Education එක click කරොත් education එක ඇතුළේ තියෙන folders ටික. අපි බලමු මේ ටික මොනවද තියෙන්නේ කියලා. right මේ ටික මොනේ නේද? software අසල මේ ටික නේ. right එතකොට මේ පැත්තෙන් පෙන්නන ටික අපිට මෙතනින් බලා ගන්න පුළුවන් මේකේ ඇතුලේ මොනවද මොකද්ද ස්ට්‍රක්චර් එක කියලා. මම මෙතනින් තෝරනවා ඩෙස්ක්ටොප් කියන එක. මෙතනින් ඩෙස්ක්ටොප් කියන එක තේරුවොත් ඔයාලා හිතන්න බලන්න මොකද්ද වෙන්න ඕනේ කියලා. ඩෙස්ක්ටොප් එකේ තියෙන මෙන්න මේ ටික පෙන්වන්න ඕනේ නේද? ඩෙස්ක්ටොප් එකේ තියෙන මෙන්න මේ ටික පෙන්වන්න ඕනේ. හරි බලමු අපි. අන්න දැක්කනේ මේ ටික පෙන්වනවා. හැබැයි මේ this PC කියන එකයි recycle bin කියන එකයි පෙන්වන්න යන්නේ නැහැ. ගොඩක් දේවල් පෙන්වනවා මෙතන. right. ඔයාලා දැන් left pane එකේ right pane එකේ වෙන දේවල් පැහැදිලි නේද? left pane එකේ අපි මොකක් හරි එකක් click කරොත් right pane එකේ ඒ click කරපු දේ ඇතුලේ තියෙන දේවල් පෙන්වනවා. right පැහැදිලි නේද? ලියාගන්න ඊළඟ මාතෘකාව file explorer views. file explorer views. අපි මේ ටික ඔයාලා ලියාගෙන ඉන්න මේ එතන තියෙන කොටස් 8ක් තියෙනවා. ඒ ටික ඔයාලා ලියාගෙන ඉන්නකො මම මොකද්ද මේකෙන් වෙන්නේ කියලා පැහැදිලි කරනවා. extra large icons, medium, small, tiles, list, details, සහ content. එතකොට ඔයාලගේ වින්ඩෝ එකේ මේ මෙන්න මේ වගේ කොටසකින් තමයි මේ ෆයිල් එක්ස්ප්ලෝරර් views අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් තමයි ඒක වෙනස් කරන්නේ. තව ක්‍රමයකුත් තියෙනවා වෙනස් කරන්න. මම ඒකත් ඒ වෙලාවදී කියලා දෙන්නම්. ප්‍රධාන වශයෙන් වෙනස් කරන්නේ මෙතනින්. right අපි බලමු ඒක. මම open කරා this PC. this PC වල මෙතන තියෙනවා මෙන්න view කියලා එකක්. මේ view වල layout වල තමයි අපිට මෙතන views බලා ගන්න පුළුවන්. මෙතන කොටස් 8ක් තියෙනවා. මම window එක maximize කරන්න මෙන්න මේ ආකාරයට. අපි එකින් එක බැලුවොත් දැන් මේ තියෙන ආකාරය තමයි මෙතන මේ නිල් පාටෙන් තියෙන tiles ආකාරය. බලන්න extra large icons. එතකොට icons ටික විශාල වෙනවා නේද?
large icons, medium, small, list, details, files, content. सामान्य this PC එකේ තියෙන්නේ මෙන්න මේ ටයිල්ස් ආකාරයෙන්. ඒ නිසා මම මෙන්න මේ ආකාරයෙන් මම මේක තියනවා. මේක අනිත් ආකාරය තමයි මේක right click කරලා තියෙනවා view කියලා එකක් නේ. extra large icon, large icons. මෙතන අර කොටස් ටිකම තියෙනවා. ඒක ඒ තැනට අදාළ විදිහට තියන්න ඕනේ. මම එකක් ඕපන් කරනවා බලන්න. මේකේ තියෙනවා මෙන්න මේ ටයිල්ස් ආකාරය. හැබැයි මේකේදී මම තියෙන්නේ මෙන්න මේ ඩීටේල්ස් ආකාරය. මට ටයිල්ස් ආකාරයෙන් මෙහෙම තියන්නත් පුළුවන්. තමන්ගේ කැමැත්තක්. අපිට icons විශාල බලා ගන්න ඕන නම් මෙන්න මේ large icons හරි නැත්නම් extra large icons හරි අපිට දාන්න පුළුවන්. මෙතනින් තමයි ඒක වෙනස් කරන්නේ. right, ලියා ගන්න ඊළඟ topic එක handling files and folders. handling files and folders. මෙතන මම දාලා තියෙන්නේ මේ shortcut keys ටික විතරයි. මට කියන්න ඕනේ මෙන්න මේ ක්‍රමයේ විතරක් නෙවෙයි තියෙන්නේ. මේක තවත් එක් ක්‍රමයක් විතරයි. shortcut keys භාවිත කරන එක අපට ලේසි. මේ ටිකත් ඔයාලා ලියා ගන්න මේ පළවෙනි එකෙන් කියන්නේ දැන් අපේ මාතෘකාව files and folders නේ. මේක අදාළ වෙන්නේ folder එකකට විතරයි. මෙන්න මේ shortcut key එකෙන් අපිට file එකක් create කරන්න බෑ. folder එකක් create කරන්න විතරයි පුළුවන්. මේ shortcut keys ටික ප්‍රශ්නයක් නැහැ. files සහ folders දෙකටම අදාළයි. හරි අපි බලමු. right ලියාගත්ත නේද ඔයාලා මේ වීඩියෝ එක මම ලියා ගන්න වෙලාවකින් කරන්නේ නැහැ. ඔයාලා වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න. ඊට පස්සේ ආපහු ප්ලේ කරන්න. right folder එකක් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. right click කරලා මෙතන new ගිහිල්ලා මෙන්න මෙතන folder. right click new folder. ඒකට නමක් දෙන්න පුළුවන් අපිට. මම දෙන්නම් මෙහෙම name 1 කියලා දෙන්නම්. name 1. ඊට පස්සේ මෙන්න මෙහෙම මේ පැත්තට ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් enter key එක press කරත් ප්‍රශ්නයක් නැහැ. shortcut key එක භාවිතයෙන් මම හදන්නම්. folder එකක් හදන shortcut key එක තමයි control එකයි shift එකයි n එකයි.
මෙහෙම මට ඩෙස්ක්ටොප් එකේ හදා ගන්න ඕන නම් මම ඩෙස්ක්ටොප් එක මෙහෙම ක්ලික් කරා control එකයි shift එකයි n එකයි දැක්ක නේද හදුනා මම මේකට දෙන්නම් name 2 කියලා හරි නේද control shift n මේ තියෙන ඊළඟ එක තමයි මට පුළුවන් මේ ෆෝල්ඩර් එක කට් කරන්න කට් කරලා මේක ඇතුලේ පේස්ට් කරන්න දැන් මේක ඇතුලේ මොකුත් නැහැ බලන්න මේ මොකුත් නැහැ කට් කරලා පේස්ට් කරා මෙතනින් අයින් වෙලා තමයි මේක ඇතුළට යන්නේ කට් කරලා පේස්ට් කරන්නේ මෙහෙමයි මේක රයිට් ක්ලික් කරන්න ඕනේ මෙතනින් කට් කියන එක ක්ලික් කරන්න ඕනේ බලන්න මොකද වෙන්නේ කියලා කට් මේක මෙතනින් මේකේ අර බොඳ වුණා වගේ වුණා නේද මම අපහු right click කරලා refresh කරොත් මේක නැති වෙන්න ඕනේ. right දැක්ක නේද? right click cut කරා මේක click කරා මම මේක ඇතුලේ paste කරනවා මේ right click කරලා මෙතන paste කරොත් මෙතන නැති වෙන්න ඕනේ. බලන්න මොකද වෙන්නේ කියලා. right click paste. හරි. මෙතනින් නැති වුණා මෙතනට ආවා. මම මේක copy and paste කරනවා. copy and paste කරන මෙහිමයි මේක right click කරා copy කරා මෙතන right click paste copy කරලා paste කරොත් මේක මෙතනක් තියෙනවා ප්‍රශ්නයක් නැහැ. දැන් කරන shortcut keys වලින් cut කරන shortcut key එක තමයි control එකයි x එකයි control x බලන්න මොකද වෙන්නේ කියලා අන්න cut වුණා නේද මේක paste කරනවා මේ control v මේක මම copy කරලා paste කරනවා control මේක C copy කියන්න C මෙතන click කරා control V මෙතන new folder තියෙනවා මම මේක අයින් කරගෙන ඉන්නවා control C කියන්නේ copy මෙතන control එකයි V එකයි right මෙතනින් copy වුණා මෙතනින් paste වුණා copy වුණා කියලා මෙතනින් අයින් වෙන්නේ නැහැ දැන් ඔය desktop එකේ ඉන්නේ මේට අවතරව මේ වගේ window එකක් ඇතුළට ගියහම අපිට තවත් වාසියක් එනවා ඒ මොකද්ද මෙතන තියෙනවා මේ panel එකක් තියෙනවා මේ panel එකේ තියෙන ওই tools ටික මේක මම මෙතනින් කට් කරනවා මේක ක්ලික් කරා මෙතන තියෙන කට් ටූල් එක ටූල් එක උඩට ගියහම අපේ ෂෝට්කට් කී එකත් පෙන්වනවා බලන්න කට් අන්ද මේක ඇතුළට ගිහිල්ලා මෙතනින් දෙනවා මේ paste කියන එක මේ අන්න name 2
මම මෙතනම කොපි එකක් ගන්නවා මේක කොපි කරා මෙතනම paste අන්න මොකක්ද ආවේ name 2 කියලායි දෙකක් තියෙන්න බෑ name 2 එකේ copy එකක් කියලා ආවා දැන් මම තවත් එකක් ගත්තොත් මේක copy කරා මෙතනම paste කරා හරි name 2 එකේ මේක පළවෙනි copy මේක දෙවෙනි copy ආයෙ paste කරලා තුන්වෙනි copy මේ 3 4 5 ඔය වගේ එතකොට window එකක් ඇතුළට ගියහම මේ වගේ තියෙන panel එකක් නේ මෙතෙන්දී right click කරලා ගන්නත් පුළුවන් නේ මේක right click කරාම මේ cut shortcut key එකක් මෙතනින් වැඩ කරනවා right folder එකක් create කරන විදිහයි මම මෙතනදී folder එකක් create කරන්න පුළුවන් මම ඒකත් කියලා දෙන්නම් මේ තියෙන new folder එක create කරන්න පුළුවන් මෙතනින් අපිට නමක් දාන්න පුළුවන් මම තාන්න නමක් post කියලා post 1 තව එකක් දාන්න පුළුවන් මම දාන්න items කියලා හරි එතකොට ඔයාලට window එකක් ඇතුළට ආවම folder එකක් හදන්නයි cut කරන්නයි copy කරන්නයි paste කරන්නයි ක්‍රම තුනක් තියෙනවා එකක් තමයි මෙන්න මේ panel එකෙන් අනිත් එක right click කරලා පුළුවන් folder එක උඩ right click කරන්න ඕනේ අනිත් එක තමයි shortcut key එක හැබැයි desktop එකේදී එහෙම මුකුත් panel එකක් නැහැ එතකොට කරන්න ඕනේ මෙහෙම right click කරලා පුළුවන් එහෙම නැත්නම් shortcut key එක right පැහැදිලි නේද right මේ ටික බලන්න මම වීඩියෝ එක දිග වැඩි වෙන නිසා මෙතනින් වීඩියෝ එක නවත්තන්නම් rename කියන එකයි delete කියන එකයි මම ඊළඟ part එකට ඊළඟ වීඩියෝ එකට මම add කරන්න. හරි මේ ටික හොඳට බලන්න channel එක subscribe කරන්න. හරි okay